ආයිබෝවන් පුතේ අද අපිට තියෙන්නේ අනුපාත පාඩම අපි මම හිතන්නේ එදා ඉවර කරා දර්ශක පාඩම. එතකොට පාඩම් දෙකක් ඉවර කරා. අද තුන්වෙනි එක මේ මම තව පාඩම් කීපයක් කරලා ඔයගලන් අපි හතේ පන්තිය පටන් ගමු. එතකොට හැබැයි මිටඩි චුට්ටක් ක්‍රමය වෙනස් වෙයි. මම බලාපොරොත්තු වෙනවා ටියුට් එකක් නිකුත් කරන්න. මොකද අච්චු පොතේ ගණන් විතරක් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රයිට්. එතකොට අපි පාසල පටන් ගන්න ආකාරය අනුව අපි තීරණය කරමු කවදද පන්ති කරන්න ආරම්භ කියලා. රයිට්. කමන්නේ අපි දැනට මේ තුන්වෙනි වාරේ පාඩම් ටික මොනවා හරි කරලා ඉවර කරමුකෝ. එතකොට අපිට හතේ පන්තියේ පටන් ගන්න ලොකු ගැටලුවක් එන්නේ නැහැ. මම හැබැයි ස්කන්ධ පාඩම නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍යම දේවල් ටික විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ අවුරුදු ඉවර වෙන්න තියෙන තව සති දෙකක් වගේ කාලයක්. නැත්නම් දවස් පාඩම් දෙකක් වගේ කරන්න. එතනනුත් අවශ්‍යම පාඩම් දෙකක් විතරක් කරන්න. රයිට්. එහෙනම් පටන් ගමු. මාතෘකාව ලියා ගන්න අනුපාත රයිට්. මාතෘකාවට රතු පෑනෙන් ඉරිදයක් අඳින්න. ඇඳලා දිනේ දාගන්න. දැන් ඔයගොල්ලෝ මාජින් එක මේ හැරි තියනවනේ. මෙන්න මේ හැරින් ලියන්න. එදිනෙදා ජීවිතයේදී අනුපාත භාවිතා වන අවස්ථා. රයිට්. රතු පෑනෙන් එකේරක් අඳින්න. හරිද? රතු පෑනෙන් ඉරක් ඇඳද? එදිනදා ජීවිතයේදී අනුපාත භාවිතා වන අවස්ථා. එතකොට ඔයගලන්ට මෙන්න මේ ටික කරාට පස්සේ පාඩම පොඩ්ඩක් පාඩම පිළිබඳ පොඩි වැටහීමක් එනවා. පළවෙනි එක ඔයගලන්ගේ අම්මලා තනිවසේදී හදන කේක් එකට මොනවද ඕන වෙන්නේ පුතේ? පිටි ඕන වෙනවා. සීනි ඕන වෙනවා. පාම් පිටි ඕන වෙනවා. බිත්තර ඕන වෙනවා. ඊට අමතරව ඔය කලරින් අරවා මේවා ඕන වෙනවා. එතකොට මෙන්න මේ කේක් එක හදන්නේ ඔයගොල්ලන්ගේ අම්මලා කොහොමද හදන්නේ? මතක් කරන්නකෝ බලන්න. ඉස්සෙල්ලම තව බටර් ඕන වෙනවා. පාම් පිටි ටික කිරනනේ. එන මෙයාගේ ගෙවල් වල තියෙන තරාදි. මේ තරාදියට දාලා තටියට දාලා කිරනවා. පාම් පිටි ටික කිරා ගන්න. ඊට පස්සේ සීනි ටික කිරා ගන්න. ඊට පස්සේ පාම් පිටි සීනි බටර් බොහෝ වෙලාවට ග්‍රෑම් 250 එක්ස්ට්‍රා එකක් ගන්නවා. එතකොට ඇයි මේවා කිරලා ගන්න? අපි බටර් 250යි සීනි අපි 250ක් ගන්නවා. පාම් පිටි 500යි. දැන් බටර් අඩුවෙන් අරගෙන පාම් පිටි වැඩියෙන් ගත්තොත් සමහරකට මොකද වෙන්නේ? කේක් එක පිපෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු වෙනවා. එතකොට මේ තියෙනවා පාම් පිටි මෙච්චරක් ගන්නවා නම් සීනි මෙච්චරයි. එහෙනම් ඒකට හරියන්න බටර් ගන්නවා. බිත්තරත් ඒ වගේම තමයි. බිත්තර හැබැයි කිරලා ගන්න නැහැ. තේරුණා? බිත්තර 5ක් 6ක් එහෙම ප්‍රමාණය තමයි ගන්නෙ. ඇලියන්නේ කේක් සෑදීමේදී
केक सෑදීමේදී बटर සීනි හා පිටි මිශ්‍ර කිරීම සීනි හා පිටි මිශ්‍ර කිරීම දෙක යම් නිශ්චිත ප්‍රමාණ අනුව තමයි මිශ්‍ර කරන්නේ. හිතේ තියෙන ගානට දාන්න. ඊළඟ එක තමයි ඔයගොල්ලන් දන්නවා කෝඩියල් බෝතල් තියෙනවා කඩේ. කෝඩියල් බෝතල් තියෙනවා. එතකොට කෝඩියල් බෝතලේ ගනනලා කවුරු හරි ඥාති වෙනවා කෝ ගමන් ඒ ඔක්කොම වීදුරකට දාලා දෙනවද? නෑ. ඇයි ඒක බිව්වොත් හොඳ ස්පොට් දිය වයසකට කට්ටිය බිව්වොත් නම් ඉවරයි ඈ. ඇයි ඒ පුතේ? ඒකේ අධිසාන්ද්‍රණයෙන් තියෙන හරි පැණි රසයි ඒක. එතකොට එතකොට මේ ඒ මිශ්‍රණය හදනකොට ඒ කෝඩියල් බෝතලේ කියනවා අපි හිතමු ඒ කෝඩියල් බෝතලේ තියෙන මෙන්න මේ වගේ කියන පළතුරු බීම එකකට ජලය කෝප්ප ඒ වගේම කෝප්පෙන් ඔය වගේ ඇඳලා තියෙනවා. මෙතන තියෙන ජලය කියලා ලියලා. මේ කියන්නේ මේක කොප්ප 10කට දාන්න කියලාද නෑ. මෙන්න මේ පළතුරු බීම මේ ප්‍රමාණය භාවිතා කරලා ඒ වගේ වීදුරු 10ක් හදා ගන්න පුළුවන් බොන්න පුළුවන් තත්ත්වේ. හරිද? එතකොට පළතුරු යුෂ බීම කොටස් එකකට දාන්න ජලය කොටස් ගැන වීදුරු කියද 10ක් දාන්න පුළුවන්. අපි දුන දැන් ලොකු දවන්සලක් වගේ දෙනකොට මේ වගේ 10ක් හදලා වැඩක් තියනවද? නැහැ. එතකොට අපි හිතමු කෝඩියල් බෝතල් කඩලා ලොකු බාල්දියකට දානවා. ප්ලාස්ටික් බාල්දියකට මේ වගේ. තේරුණාද? ඒකෙන් එකක් පුරවනවා. ඒ කියන්නේ අනිත් පැත්තට හිතන්නේ මොකද්ද? ඒකට ජලයේ වීදුරු 10ක් දාලාද? නෑ. එතකොට අර පණිට්ටුවෙන්ම අර බාල්දියෙන්ම බාල්දි කීයක් දාන්නවද පුතේ? 10ක් දාන්න ඕන. තේරුණාද? අපි තමු හට්ටියක් පිරෙන්න කෝඩියල් දාගත්ත කියලා. ඒක බොන්න පුළුවන් තත්ත්වයට හදාගන්න ඒ හට්ටියෙන්ම කොටස් 10ක් දාන්න ඕන. හරිද? දැන් ලියා ගන්න. පළතුරු යුෂ සමග ජලය මිශ්‍ර කර පළතුරු බීම සෑදීමේදී පළතුරු යුෂ සමග ජලය මිශ්‍ර කර පළතුරු බීම සෑදීමේදී තව ඔගොල්ලන් භාවිතා කරන මෙන්න මේ පිරිමි ළමයි හොඳට මතක තියාගන්න. ගණන් පෙල්ලුනොත් ඕගොල්ලන්ට මේ අනුපාත තමයි කවදා හරි කරන්න වෙන්නේ. ගණිතයේ අසමත් වුණොත් O level අසමත් වෙලා A level අසමත් වෙනොත් මෙන්න මේ අනුපාත තමයි කරන්න වෙන්නේ. ලියා ගන්නකො එතකොට තේරෙනවා. මොකද්ද? සිමෙන්ති බදාම මිශ්‍රණයකට සිමෙන්ති බදාම මිශ්‍රණයකට සිමෙන්ති බදාම මිශ්‍රණයකට වැලි හා සිමෙන්ති බදාම මෙතන තියෙන්නේ
සකස් කිරීමේදී වැලි හා සිමෙන්ති මිශ්‍ර කිරීම වැලි හා සිමෙන්ති මිශ්‍ර කිරීම වැලි හා සිමෙන්ති මිශ්‍ර කිරීම ඔගොල්ලන් දැකලා තියෙනවා දැන් වැලි සහ සිමෙන්ති මිශ්‍ර කරන්න නම් සවලෙන් හැබැයි වැලි පුරවගන්නේ මොකටද තාච්චුවකට තාච්චි කියලා තියෙන්නේ අපි තෝ තාච්චියට සිමෙන්ති එකක් ගන්නවා වැඩියෙන් දාන්න වැලිය මේකට දානවා සිමෙන්ති එකක් හැබැයි සිමෙන්ති දාන්න කලින් ගන්න ඕන මොනවද සිමෙන්ති කොටට වැලි හලන්නේ වැලි උඩට තමයි සිමෙන්ති දාන්න බදාම හදනකොට ගණන් පෙල්ලුණොත් ඕක තමයි කරන්න වෙන්නේ කොහොමද දාන්නේ මෙන්න මේ වැලි තාච්චි 4කට දානවා සිමෙන්ති එකක් මේ වැලි දානවා සිමෙන්ති එකක් එතකොට බදාම මිශ්‍රණය හැදෙන රයිට් ඔය වගේම ලියන්න කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කිරීමේදී කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කිරීමේදී කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කිරීමේදී සිමෙන්ති අර පොඩි ගල් වලට මොකද්ද කියන්නේ අපේ මෙටල් කියලා කියන්නේ ඉගෙන කළු ගල් කමන්නේ සිමෙන්ති මෙටල් හා වැලි මිශ්‍ර කිරීම රයිට් පස්වෙනි එක අනුපාත භාවිතා වෙන අවස්ථාවක් ලියන්න තීන්ත මිශ්‍රණයක් සකස් කිරීමේදී තීන්ත හා ජලය මිශ්‍ර කිරීම රයිට් ඔය අප කතා කරේ එදිනදා ජීවිතයේදී අනුපාත භාවිතා වන අවස්ථා රයිට් අපි ගණන් දැන් ලියාගමු ප්‍රශ්න අංක 1 කේක් මිශ්‍රණයක් සෑදීමේදී පිටිග්‍රෑම් 250කට සීනි ග්‍රෑම් 250ක් එකතු කරනු ලැබේ කේක් මිශ්‍රණයක් සෑදීමේදී පිටිග්‍රෑම් 250කට සීනි ග්‍රෑම් 250ක් එකතු කරනු ලැබේ පිටි හා සීනි අතර ස්කන්ධ අතර අනුපාතය ලියන්න නැත්නම් පිටි හා සීනි අතර අනුපාතය ලියන්න
රයිට් ලියන්න පිළිතුර කියලා පිළිතුර එතකොට පිටි මෙන්න මේ වගේ සංකේතයක් දානවා අපි අනුපාතය ලියන සංකේතය අනුපාතයේ සංකේතය සීනි මෙන්න මේ කියවන්නේ පිටි අණු සීනි කියලා පිටි අණු සීනි පිටි 250කට දානවා සීනි 250ක් මෙන්න මේ අනුපාතය ලිවීමේදී මයිලන් ලියන්න දෙන්නම් සැලකිය යුතු කරුණු තුනක් තියෙනවා පළවෙනි එක තමයි ඒකක සමාන වෙන්න ඕන ඒකක මෙයා ග්‍රෑම් නම් මෙයාත් ග්‍රෑම් මෙයා මීටර් නම් මෙයාත් මීටර් මෙයා කිලෝමීටර් නම් මෙයාත් කිලෝමීටර් මෙයාගේ වයස අවුරුදු නම් මෙයාගේ වයසත් අවුරුදු තේරුණාද මෙයා ග්‍රෑම් වෙලා මෙයා කිලෝග්‍රෑම් වෙන්න බෑ එතකොට අනුපාත ලෙස ලියන්න බෑ එහෙනම් අනුපාත ලිවීමේදී සැලකිය යුතු පළවෙනි කාරණය තමයි ඒකක සමාන විය යුතුයි ඒකක හරිද දෙවෙනි එක තමයි ඒකක ලියනු නොලැබේ මෙතන ලියන්නේ 250යි G කියලා මෙතන ලියන්නේ නැහැ එහෙනම් ඒකක ලියනු නොලැබේ තුන්වෙනි එක තමයි සරලම ආකාරයෙන් දැක්වීම ඒ කියන්නේ පුතේ මේ අගයන් දෙක හැකිතා බෙදාගෙන යනවා බෙදන්න බැරි වෙන තෙක් අපි තුන් කාට හරි හිතනවා මේ දෙක කීයෙන්ද බෙදෙන්නේ ඇත්තට කිව්වොත් මේක නේද මෙයත් 250න් බෙදනවා මෙයත් 250න් බෙදනවා එහෙනම් මෙතෙන්ට එකයි ආයෙ බෙදන්න පුළුවන්ද බෑ එහෙනම් ස්කන්ධ අතර අනුපාතය අපි මේක කියවන්නේ කොහොමද මේක කියුවේ කොහොමද 250 මේක කියවන්නේ කොහොමද එක අණු එක රයිට් අනුමාත්‍රකවල් ලියන්න අනුපාතයක් ලිවීමේදී සැලකිය යුතු කරුණු රයිට් අනුමාත්‍රකාට රතු පෑනෙන් ඉලක්ක ගන්න සැලකිය යුතු කරුණු එක ඒකක සමාන විය යුතුය ඒකක සමාන විය යුතුය දෙක ඒකක ලියනු නොලැබේ ඒකක ලියනු නොලැබේ තුන සරලම ආකාරයෙන් දැක්විය යුතුය සරලම ආකාරයෙන් දැක්විය යුතුය ප්‍රශ්නාංක දෙක ලියාගන්න ප්‍රශ්නාංක දෙක පහත දැක්වෙන එක් තුල්‍ය පහත දැක්වෙන එක් අනුපාතයට
පහත දෙක්කන එක් අනුපාතයට තුල්්‍ය අනුපාත දෙක බැගින් ලියන්න. තුල්්‍ය අනුපාත දෙක බැගින් ලියන්න. තුල්්‍ය අනුපාත දෙක බැගින් ලියන්න. රෝමන් එක දෙකානු තුන ලියගන් එක කොටුවක එක ඉලක්කමක් ගන්න ලියන් ලස්සනට රයිට්. තුල්්‍ය අනුපාත ලියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ අගයන් දෙකම තමන් කැමති සංඛ්‍යාවකින් ගුණ කරන්න. තමන් කැමති සංඛ්‍යාවකින් මං ගුණ කරන 4ෙන් දෙක 4ෙන් ගුණ කරොත් 8යි එන 3ත් ගුණ කරන 4ෙන් 12යි. අන්න තුල්්‍ය අනුපාතයක් ලිව්වා. දෙකක් ලියන්න කියන 2/3 මම මේක ගුණ කරනවා 7ෙන්. එහෙනම් 7 දෙවරක් 7 14යි 3 වරක් 7 21යි. හරිද? දෙවෙනි කොටස හතරානු 7 රයිට්. හැමෝම ගුණ කරන්න 3ෙන් ගුණ කරලා උත්තරේ ලියන්න ඉක්මනට. බලන්න උත්තරේ හරිද කියලා. 4 වරක් 3 12යි 7 වරක් 3 21යි. රයිට්. ගුණ කරන්න 5ෙන් ගුණ කරන්න 5ෙන් ගුණ කරන්න 5ෙන් 4 වරක් 5 20යි 7 වරක් 5 35යි. අන්න 4/7ට තුල්්‍ය අනුපාතයක් 20/35. 3 11/2 ගුණ කරන්න 10ෙන් ගුණ කරන්න 10ෙන් ගුණ කරලා උත්තරේ ලියන්න. 11 10ෙන් ගුණ කරොත් 110යි 2 10ෙන් ගුණ කරොත් 20යි. 11/2 ගුණ කරන්න 6ෙන් 11/2 ගුණ කරන්න 6ෙන් දෙකම ගුණ කරන්න 6ෙන් 11 වරක් 6 66යි දෙවරක් 6 12යි. අන්න එහෙනම් 11/2ට තුල්්‍ය අනුපාතයක් තමයි 66/2. තාම සරලයි. මොකද කරන්න ඕනේ පුතේ? තුල්්‍ය අනුපාතයක් ලියන්න කිව්ව ගමන් තමන් කැමති සංඛ්‍යාවකින් ගුණ කරනවා. තේරුණාද? අගයන් දෙකම රයිට්. තුන්වෙනි එක සෝරි 3 4 2 3 4 2 3 4 රයිට්. මේක ගුණ කරන්න 5ෙන් මේක ගුණ කරන්න 8ෙන් 5ෙන් සහ 8ෙන් රයිට්. ඉක්මනට හදන්න බලන්න. 5ෙන් සහ 8ෙන් 5ෙන් සහ 8ෙන් පහෙන් සහ 8ෙන් රයිට්. එන හරි දාගන්න. 5ෙන් ගුණ කරොත් 10යි 15යි
20යි 8න් ගුණ කරොත් 16යි 24යි 32යි හරිනම් හරි දාගන්න right ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ප්‍රශ්නාංක 3 පහත දැක්වෙන එක් අනුපාතය පහත දැක්වෙන එක් අනුපාතය පහත දැක්වෙන එක් අනුපාතය සරලම ආකාරයෙන් ලියන්න සරලම ආකාරයෙන් ලියන්න සරලම ආකාරයෙන් ලියන්න රෝමන් එක 698 දැන් කල්පනා කරන්න පුතේ තුන්වෙනි ගානේ පළවෙනි කොටසේ 698 දීලා සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් දක්වන්න කියන්නේ මේ අගයන් දෙක එකම සංඛ්‍යාවකින් බෙදාගෙන යන්න ආයෙ බෙදන්න බැරි වෙන තෙක් දැන් මේ දෙකම බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කීයෙන්ද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙන්නේ. රයිට් එහෙනම් දෙකෙන් බෙදන්න. 6 දෙකෙන් බෙදුවොත් කීයද? 6ෙන් කියන්න. 6 දෙකෙන් බෙදුවොත් කීයද? 3යි. 8 දෙකෙන් බෙදුවොත් කීයද? 4යි. දැන් මේ දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් කල්පනා කරන්න. තියෙනවා. කීයද? එක තියෙන්නේ. හැබැයි එකෙන් බෙදන්නේ ඇයි එකෙන් බෙදුවොත් මේකමයි ලැබෙන්නේ. එහෙනම් ආයි බෙදන්න බෑ. අන්න දැන් උත්තරේට ඉරි අඳින්න. අන්න ඕකට කියනවා ඔයාගේට කියනවා සරලම ආකාරයෙන් දැක්වීම කියලා. එහෙනම් මතක තියාගන්න මෙතෙන්දි ලිව්වේ අනුපාතයක් තුල්‍ය අනුපාතයක්. කලින් අනුපාත ලිව්වේ බෙදලා ලිව්වේ. එතකොටත් තුල්‍ය ගුණ කරලා දැන් බෙදලා එහෙනම් තුල්‍ය අනුපාත ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගුණ කරලා ලියන්නත් පුළුවන්. ඒ වගේම බෙදලා ලියන්නත් පුළුවන්. මතක තියාගන්න තුල්‍ය අනුපාත ගුණ කරලා ලියන්නත් පුළුවන්. බෙදලා ලියන්නත් පුළුවන්. බෙදලා ලියනවට කියන්නේ හැකිතාක් බෙදනවට කියන්නේ සරලම ආකාරයෙන් බෙදලා තියනවට කියන්නේ සරලම ආකාරයෙන් දක්වන. රයිට්. දෙවෙනි කොටස 20/15 හදන්න බලන්න. 20/15 රයිට්. කීයෙන්ද බෙදෙන්නේ? 5ෙන් බෙදෙනවා. එහෙනම් 5ෙන් බෙදලා උත්තරේ ලියන්න. 4යි 3යි. ආයෙ බෙදෙන්නේ නැහැ. එහෙනම් උත්තරේට දෙයක් අදින්න 3. දොළහ 18 රයිට්. බෙදන්න බලන්න ගාන හදන්න. රයිට්. හදන්න බලන්න.
හරිද ඉවරද? එහෙනම් දෙකෙන් බෙදුවොත් 6යි දෙකෙන් බෙදුවොත් 9යි. මෙන්න මේ උත්තරේට ඉරියන් දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? බෑ. ඇයි බැරි පුතේ? මෙන්න මේක තව දුරටත් බෙදෙනවා. 6යි 9යි දෙකම බෙදෙන 3න් එහෙනම් දෙවරක් බෑ දෙකෙන් බෑනේ මේක බෙදෙන්නේ නැහැ දෙකෙන් එහෙනම් 3න් 6 3න් බෙදුවොත් 2යි 9 3යි කීප වාරයක් බෙදලා හරි ගන්න බෙදන්න බැරි වෙන තෙක් බෙදන්න 4 18 24 18 24 right තමන්ට පුළුවන් අගයෙන් බෙදන්න දෙකෙන් පුළුවන් නම් දෙකෙන් බෙදන්න 3ෙන් පුළුවන් නම් 3ෙන් බෙදන්න අපි 3ෙන් බෙදමු 6යි 8යි මේ උත්තරේ ඉරියන් දෙන්න පුළුවන්ද බෑ ආයි බෙදනවා 3යි 4යි එහෙනම් 3 4 30 12 රයිට් හදන්න බලන්න 30 12 දෙවරක් 15යි දෙවරක් 6යි ඔය උත්තරේ යරියන් ඉන්න බෑ 3ෙන් බෙදෙනවා 2යි 3 වරක් 5යි එහෙනම් 5 2 6 12 24 36 අනුපාත 3ක් right අතර ගොත් ඔය තුනම දෙකෙනුත් බෙදෙන තුනෙනුත් බෙදෙන හයනුත් බෙදෙන 12නුත් බෙදෙන කාට හරි පුළුවන් නම් එකවර 12න් බෙදන්න ඒත් උත්තරේ එනවා ඒ 6න් බෙදුවොත් නම් ආයි 6න් බෙදලා දෙකෙන් බෙදන්න ඕන දෙකෙන් බෙදුවොත් දෙකෙන් බෙදමු 6යි 12යි 18යි ආයි දෙකෙන් බෙදුවොත් 3යි 6යි 9යි 3න් බෙදුවොත් 1යි 2යි 3යි 1 3 බෙදන්න බැරි වෙන තෙක් බෙදන්න ඕන අන්න ඒකට කියනවා සරලම ආකාරයෙන් දැක්වීම කියලා ලියන්න ප්‍රශ්නාංක 4 පාසලේ සිට රනිල්ගේ නිවසට ඇති දුර කිලෝමීටර් 1යි මීටර් 250කි සජිත්ගේ නිවසට පාසලේ සිට දුර සජිත්ගේ නිවසට පාසලේ සිට ඇති දුර මීටර් 750කි මීටර් 750කි පාසලේ සිට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158
නිවෙස් වලට ඇති දුර අනුපාතයක් ලෙස ලියන්න. පාසලේ සිට නිවෙස් වලට ඇති දුර අනුපාතයක් ලෙස ලියන්න. පිළිතුර රනිල් අනු සජිත් රනිල් අනු සජිත් තාම ඉස්කෝලේ යනවා දෙන්නම තේරුණාද ඉස්කෝලේ ගිහලා තාම හරියන්නේ නැහැ හැබැයි තාම යනවා ඉස්කෝලේ බලන්නකෝ කොච්චර දුරයිද රනිල්ගේ නිවසට ඉස්කෝලේ ඉඳන් කිලෝමීටරයි මීටර 250යි සජිත්ගේ නිවසට දුර 750යි එතකොට පුතේ මෙන්න මෙතන අපට පේනවා අනුපාතය ලිවීමේදී සැලකිය යුතු පළවෙනි කාරණය මොකද්ද? ඒකක සමාන වෙන්න ඕනේ ඒකක සමාන වෙන්න ඕනේ ඒකක සමාන වෙන්න ඕනේ ඒකක සමානද? නෑ. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? ඒකක සමාන කරගන්න ඕන. මෙතන තියෙනවා කිලෝමීටරයි මීටර 250යි මෙතන මීටර එහෙනම් අන්න අර කිලෝමීටර එක මීටර කරගත්තොත් 1000යි මේ 250යි 1250යි 1250යි ඒකක ලියනු නොලැබේ. සජිත්ගේ නිවසට 750යි. මෙන්න මේ උත්තරේ ලියලා අවසන් කරන්න බෑ. පැහැදිලිවම සරලම ආකාරයෙන් දක්වන්න ඕන. කල්පනා කරන්න මේ දෙකම බෙදෙන අගයක්. දෙකෙන් බෙදෙනවා. පහෙන් බෙදෙනවා. 10න් බෙදෙනයි. කෙලවරේ බිඳුව අපි 10න් බෙදමු ටිකක් ලොකු වගේකින්. එහෙනම් 750 10න් බෙදනවයි කියන්නේ කෙලවරේ බිඳුව අයින් කරොත් 75යි. මෙතන කීයද එන්නේ? 125යි අන්තිම බිඳුව. දැන් කල්පනා කරන්න මේ දෙකම බෙදෙන අගයක් ගැන. 125යි 75යි. කාට හරි පහෙන් බෙදන්නත් පුළුවන්. නැත්නම් 25 සලක් චක්‍රය දන්නවනම් 75ට 25ව කීයද? 125ට 25ව කීයද කියලා කල්පනා කරලා ලියන්න බලන්න. කීයද බෙදෙන්නේ? තුනයි මෙතෙන්ට 5යි හරි නේද? ආයෙ බෙදෙන්නේ නැහැ. ප්‍රශ්නාංක 5 නාමල්ගේ වයස අවුරුදු දෙකක්ද අවුරුදු දෙකක්ද රාජිතගේ වයස අවුරුදු 2.5ක්ද වේ. නාමල් එක අවුරුදු 2යි. රාජිතගේ වයස අවුරුදු 2.5යි. ඒ කියන්නේ අවුරුදු 2යි මාස 6කි. අනේම ලියන්න. අවුරුදු 2යි මාස 6කි. දෙදෙනාගේ වයස් අතර අනුපාතය ලියන්න. දෙදෙනාගේ වයස් අතර අනුපාතය ලියන්න. දෙදෙනාගේ වයස් අතර අනුපාතය ලියන්න. තාම දෙන්නම කලිසමේ චූදා ගන්න ඈ. හරි. අවුරුදු 2යි මාස 6යි. අවුරුදු 2 කියන්නේ ඉතින් තාම ඉතින් ඔය චූ යන කාලේ හරි. ඇඳුමේ එලියන්න පුතේ පිළිතුරු
නාමල් අනු රාජිත රයිට් හදන්න බලන්න නාමල්ගේ වයස අවුරුදු 2යි රාජිතගේ අවුරුදු 2මාරයි අවුරුදු 2යි මාස 6යි මොකද වෙන්න ඕනේ මේ ඔක්කොම මාස කරගන්න අවුරුදු දෙකක් කියන්නේ මාස කීයද අවුරුද්දකට මාස 12යි එනයි 24යි මෙතන 24යි මේ 6යි 30යි අපි ඉස්සෙල්ලා නිකන් හදුවා වගේ මතකයි 24 90 කීයද බෙදෙන්නේ දෙකෙන් බෙදුවොත් 12යි දෙකෙන් බෙදුවොත් 15යි තුනෙන් බෙදුවොත් 4යි තුනෙන් බෙදුවොත් 5යි එනම් වයස් අතර අනුපාතය 4/5 රයිට් දැන් අපි යන් අලුත් කොටසකට ලියා ගන්න මාතෘකාව අනුපාතික ලියාගන්න එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර පටි එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර එකිනෙකට සමාන රාශීන් දෙකක් අතර එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර සම්බන්ධය අනුපාතිකයක් ලෙස හැඳින්වේ එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර මෙතෙන්දී ඒකක තමයි වෙනස් වෙන්නේ උදාහරණ පාන් ගෙඩි එකක මිල රුපියල් 60යි ඒකක දෙක තමයි ගෙඩි මෙතන රුපියල් දෙක කෙසෙල් කිලෝ එකක මිල අපි කියමු සීනි කේල් කියලා රුපියල් 120කි තෙල් කියන්නේ ලියාගන්න පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කි කැරට්
ග්‍රෑම් 500ක මිල කැරට් ග්‍රෑම් 500ක මිල රුපියල් 60 ඕවර 5කදී ලකුණු 42ක් ලබාගත යුතුය මේක රාශිය මොකක්ද ගන්න වෙන්නේ ගෙඩි රු කිලෝ රු ලිටර් රු ග්‍රෑම් රු ඕවර ලකුණු එකිනෙකට වෙනස් රාශීන් මෙන්න මේවට කියනවා මේවා අනුපාත ලෙස ලියන්න බෑ ඇයි රුපියල් නෙවෙයි කිලෝග්‍රෑම් නෙවෙයි එක රුපියල් එන්න ඕන එක කිලෝග්‍රෑම් එන්න ඕන මෙන්න මේවට කියනවා අනුපාතික කියලා අනුපාතික බයි ටිකමන ලියා ගන්න අනුපාතික හරිද පුතේ මට ප්‍රශ්නාංකය මතක නැහැ ඔයගොල්ලන් ප්‍රශ්නාංකයක් දාගන්න ඔයගොල්ලන් ප්‍රශ්නාංකය දාගන්න පාන් ගෙඩි එකක මිල රුපියල් 60කි පාන් ගෙඩි 5ක මිල සොයන්න රයිට් අපි දැන් හදමු රයිට් හදමු එලියන්න පාන් ගෙඩි එකක මිල රු 60යි පාන් ගෙඩි 5ක මිල ඔයාලන් ශිෂ්‍යත්වයටත් මේවා කරලා තියෙන එන එකක මිල දන්නව නම් පුතේ 5ක මිල හොයන්න 60 ගුණ කරන්න 5න් 4.4 එන පාන් ගෙඩි 5ක් ගන්න රුපියල් 300ක් ඕන ඊළඟ ආන ඔයගොල්ලන් ප්‍රශ්නාංක දාගන්න ඉන්දියාප්ප
10ක මිල රුපියල් 50කි ඉන්දියාප්ප 75ක මිල සොයන්න ඉන්දියාප්ප 75ක මිල සොයන්න right එහෙනම් මෙතෙන්දී ලියන්න මේ විදිහට වගන්ති ඉන්දියාප්ප 10ක මිල ඉන්දියාප්ප 10ක මිල රුපියල් 50යි ඉන්දියාප්ප එකක මිල රුපියල් 50 බෙදන්න 10න් රුපියල් 5යි එකිනෙකට වෙනස් රාශීන් දෙකක් අතර සම්බන්ධය අනුපාතිකයක් එක ඉරක් අඳින් එම නිසා 33 ඉන්දියාප්ප 75ක මිල රුපියල් 5 ගුණ කරනවා 75න් ගුණ කරලා උත්තරේ ගන්න පස්සරක් 5 25යි දෙකක් ඉතුරුයි පස්සරක් 7 35යි මේ දෙකයි 37යි right ඉලංගාන උත්තරයවන හරිදාගත්තත් කමන්නේ හාල් කිලෝ 5ක මිල හාල් කිලෝ 5ක මිල රුපියල් 625කි රුපියල් 325කි මිලට ගත හැකි හාල් කිලෝ ගණන සොයන්න රුපියල් 375කට මිලට ගත හැකි හාල් කිලෝ ගණන සොයන්න හාල් කිලෝ 5ක මිල हाल किलो एकक मिल मैं हैसिय विसिपा बेदना फाइन राइट बेदला उत्तरेगन किया देने पुते हाइट पहे व इकाई देखा कितने में
එකක් ඉතුරු ඒක දෙක ඉස්සරහට දැම්මොත් 12යි දෙක 10යි 125යි එම නිසා හාල් කිලෝ ගණන හාල් ප්‍රමාණය කියලා දාන්න. එහෙනම් මිලට ගන්න පුළුවන් හාල් ප්‍රමාණය 375ට. එහෙනම් 375 බෙදනවා රුපියල් 125න් රුපියල් වලට රුපියල් කැපෙනවා. එහෙනම් 125 ඒවා 3ක් 375 එහෙනම් හාල් ප්‍රමාණය කිලෝ 3යි. හාල් ප්‍රමාණය කිලෝ 3යි. රයිට්. එහෙනම් ඕගොල්ලන් ගෙදරදී හදන්න අභ්‍යාස ටික ලියා ගන්න. 21යි 1 21යි 2 21යි 3 ඔය 21යි 1 අභ්‍යාස හරව ගන්නකො අච්චුපත 113 පිටුව සරලම ආකාරයෙන් ලියන්න කියලා නෑ. ඒවට ලියන්න ලිව්වයි කියලා වැරද්දක් වෙන්නේ නෑ. හරිද? හරිද? 21යි 3 අතන දෙමාපියොත් ඉන්නවනම් දෙමාපියනොත් මේ ළමයින්ගේ වැඩ කටයුතු දිහා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. සමහරක් අයට පොඩි උදව්වක් නැතුව මේවා කරගෙන යන්න අපහසු තත්ත්වයක් තියෙයි කියලා මට දුරකථන ඇමතුම් ලැබිලා තියෙනවා. ඉතින් ඒකින්ද අයියලා අක්කලා ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න පොඩ්ඩක් බලන්න කියලා. මම හිතන මේ වෙලාවේ දෙමාපියෝ ගොඩක් සම්බන්ධ වෙලා ඇති තමන්ගේ දරුවොත් එක්ක. ඉතින් ඒකින්ද මේ පාසලක් නැති එකේ පන්තිත් හරියටම නැති එකේ තමන්ගේ දරුවෝන්ගේ වැඩ කටයුතු දිහා දෙමාපියෝ නැවත වාරයක් බලන්න. කරනවද කියලා බලන්න. මේගොල්ලන්ට උදව් කරන්න මේ අවස්ථාවේදී. මේගොල්ලන්ට කායවකත් උදව් නැතුව ඉස්සරහට යන්න ටිකක් අපහසුයි. 10 11 පන්ති දෙක වගේ නෙවෙයි. රයිට්. එහෙනම් අපි පුතේ මෙතනින් අනුපාත පාඩම නවත්තනවා. අපි ඊළඟ දවසේ අලුත් පාඩමක් කරමු. ඊළඟ ටිකක් තියෙන දත්ත රැස් කිරීම සහ නිරූපණය. ඊට පස්සේ දත්ත අර්ථකථනය මම මේ පාඩම් දෙක කරලා මෙතනින් ඊට පස්සේ තුන්වෙනි වාරේ අවසන් කරනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ 7 පොතට. අපි එතකොට බලමු. එහෙනම් ලබන සතියේ දත්ත නිරූපණය සහ අර්ථකථනය පටන් ගන්න තෙක් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. ආයුබෝවන්.